සියලුම දෙනාට තෙරුවන් සරණයි. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අද දවසේ ඔබේ ධර්ම මාර්ගයේ ඒ වගේම ඔබේ ජීවිත ගමනේ ඔබේ සසර ගමනේ යම් වෙනසක් උදා කරන්නට උත්සාහ ගන්න වැඩසටහන. ඔබට පුළුවන් වුණොත් අද මේ කරන ධර්මතාවය, මේ කරන කාර්යය හරි හැටි ඉෂ්ට සිද්ධ කරගන්නට පින්වත්නි, ditta ධම්ම වේදිනිය විදිහට ඒ කුසල ඵලය, කුසලානිසංස ඵලය ඒකාන්තයෙන් ඔබට විපාක දෙනවා. පින්වත්නි, අප කතා කරන දේශනා, අපි කතා කරන ධර්මය, අපි කතා කරන මාර්ග සත්‍ය හුදෙක්ම සරල, ඒ වගේම ලෞකික ධර්ම මාර්ගයක් නොවේ. අප කතා කරන ධර්මය ප්‍රඥාවට ගෝචර වන, ඒ වගේම විදර්ශනා ඥාණයෙන් අවබෝධ කරගත්ත, එදා බුදුරු රහතන් වහන්සේලා අවබෝධ කරගත්තා වූ ඒ ගැඹුරු දර්ශනේ එන්නේ සියල්ල මත ඉඳලායි ඔබ සමග මේ ධර්මය බෙදා හදාගන්නේ. ඒ කියන්නේ මම පරමාර්ථ දේශනාවක් කරන්නේ පරමාර්ථ ඵල ලැබෙන ආකාරයට. ඒ නිසා මතක තියාගන්න, ඔබත් නාකි වෙලා, මොලේ දුර්වල වෙලා, ස්නායු දුර්වල වෙලා, වයසට ගියාට පස්සේ හිතන්න බැරි වෙනකොට, කල්පනා ශක්තිය දුර්වල වෙනකොට නාම මාත්‍රික පින්කම් කරගෙන ඉන්නට පුළුවන්. නාම මාත්‍රික, ඒ නාම මාත්‍රික කියන්නේ නමට යමක් කරගෙන ඉන්නට පුළුවන්. එහෙම නැතුව ඔබට සත්‍ය අවබෝධ කරගන්න නම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ බුද්ධිය වැඩ කරන කාලේ, මේ හිතන්න පුළුවන් කාලේ, කල්පනා ශක්තිය, ධාරණ ශක්තිය තියෙන මේ කාලේ ඔය බැටරිය පිච්චෙන්න කලින් මේ ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය මඟඵල ඉෂ්ට සිද්ධ කරගන්න. මතක තියාගන්න, ඔය මනස නැමැති බැටරිය පිච්චුනොත් එහෙම, සවුත්තුනොත් එහෙම, බැටරිය බැස්සොත් එහෙම ඒක charge කරගන්න බෑ. ඉතින් එහෙම නැත්නම් ඔය මනස දුර්වල වුණොත් එහෙම අය ඔබට මේ ධර්මය දේශනා කරන්න බෑ. මම හිතන්නේ කාටවත් මේ පුළුවන් වෙයි කියලා දෙහිම ධර්මයේ දේශනා කරලවත් ඔබ ගොඩ ගන්න. ඒ නිසා පින්නත් මම මතක් කරනවා, මම ආමන්ත්‍රණය කරන්නේ ප්‍රඥාවන්ත පිරිසකට, ප්‍රඥාවන්ත දේශනාවල් කරන්නේ සම්මුති දේශනාවල්නේ පරමාර්ථ ගැඹුරු දර්ශනයක්. ඒ දර්ශනය අමාරුවෙන් හරි තේරුම් ගන්නට, තේරෙන්නේ නැත්නම් නැවත නැවත අහන්න. මොකද තිත උනත් මේ බෙහෙතින් ඒකාන්තයෙන් බොඩ ප්‍රතිඵල ලැබෙනවා. මම කියලා තියෙනවා කලින්, මම වග කියනවා කියලා මම කතා කරන දේශනාවලට. මගේ එක දේශනාවක් හරි ඔබ හොඳ සිහියෙන් දෙසරයක් තුන්සරයක් අහලා ඔබේ දෘෂ්ටියක් කැඩිලා ගියේ නැත්නම්, මමත්වයක් දුරුනේ නැත්නම්, ඔබේ හිත කැඩිලා ගියේ නැත්නම්, හිත සුද්ධ වුණේ නැත්නම් මම ඒකට වග කියනවා කියලා මම කියනවා. පින්වත්නි, ඒ නිසා මම ඔබට පළමුව මතක් කරනවා, ඊයේ පෙරේදා මම නුවර වැඩසටහනකට ගියාට පස්සේ මට මුණ ගැහුණා මම වැඩි දන්නේ නැති කෙනෙක්. නමුත් මගේ දේශනාවල් අහලා තිබ්බා. ඉතින් එතුමිය සාමාන්‍ය වැඩිහිටි කෙනෙක්. ඉතින් මේ හොඳ සිහියෙන් භාවනාවක් විදියට වාඩි වෙලා හොඳ සිහියෙන් මේ දේශනාවල් ශ්‍රවණය කරලා. ඉතින් මේ හොඳ සිහියෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරාට පස්සේ ඒ තුල එයා තුල විදර්ශනා ප්‍රඥාව පහළ වෙලා, ධර්ම අවබෝධය ලැබිලා, හිත නිරුද්ධ වෙන්න පටන්ගෙන, නිරෝධය වැඩෙන්න පටන්ගෙන, මමත්වයේ දුර වෙන්න පටන්ගෙන ගොඩාක් ප්‍රතිඵල ලැබලා තියෙනවා. ඒ නිසා පින්වත්නි, ඔබට මම කියන මේ දේශනාවල් ගොඩක් ඒවා දාලා තියෙනවා. වැඩ කරන ගමන් අහන්න නම් එපා, මගේ දේශනාවල් ඇහුවට වැඩක් නැහැ, ඔබ කරන්න බොරුවක්. ඇස් දෙක පියාගෙන හොඳ සිහියෙන් භාවනාවක් විදියට අහන්න පින්වත්නි. මේ කරුණු කාරණා තුලින් මතු කරලා දෙන දේ. මොකද මම හැමදාම කියන මගේ දේශනාවල් අහන්න නෙවෙයි දේශනා කරන්නේ, බලන්න කියන දේ. හොඳ සිහියෙන් Taman දෙස බලමින් ශ්‍රවණය කරන්න. Tamanව දකින්න පුළුවන්කම ලැබෙනවා. ධර්ම අවබෝධය ලැබෙනවා. එසේනම් පින්වත්නි, මම වැඩි කාලය ගන්නේ නැතුව මගේ අදාළ මාර්ගයට මම යොමු වෙනවා.
නමුත් ඔබට අලුත් අය ඉන්න නිසා මම පුංචි පැහැදිලි කිරීමක් කරේ මේ දේශනාවන්ගේ වටපිටාව. නමුත් ඒ සඳහා මම වැඩි කාලයක් ගන්නෙ නැහැ. ඔබ ඉවසීමෙන් ශ්‍රවණය කරන්න සිද්ධ වෙනවා. මම හිතනවා අලුත් අය සම්බන්ධ වුණා නම් ඔබ මේ කතා කරන දේවල් සමහර විට මේට කලින් අහලා නැතුව වෙන්නත් පුළුවන්. අලුත් අත්දැකීමක් වෙන්නත් පුළුවන්. ඒ නිසා පින්වත්නි දැනුමට එකතු කරගන්න කිසිම දෙයක් මෙතන නැහැ. ඔබ ඉගෙන ගන්න දෙයක් ආවා නම් ඔබට ඉගෙන ගන්න කිසි දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඔබ ඔහොම පුටුවේ වාඩි කරවලා ඔබ අහගෙන ඉඳිද්දී ඔබ ඔහොමම තියලා මම ඔබේ අමු අමුවේ ඔබේ ලෝභය ගලවනවා. අමු අමුවේ ඔබේ හිත කඩලා දානවා. අමු අමුවේ ඔබේ දෘෂ්ටිය කඩලා දානවා. අමු අමුවේ ඔබේ මමත්වයේ කැලි කැලි වලට කඩලා දානවා. පින්වත්නි මගේ දේශනාවල් වල එහෙම ස්වරූපයක් තියෙනවා. ඒ නිසා හරියට ශ්‍රවණය කරොත් මේ මොහොතේම ඒ දේ ඔබට කරගන්නට පුළුවන්කම ලැබෙනවා. එහෙම නැතුව මගේ දේශනාවල් වල ඉගෙන ගන්න නම් කිසිම දෙයක් නැහැ. අරගෙන යන්න කිසිම දෙයක්වත් නැහැ. හැබැයි නැති කරගන්න දේවල් තමයි තියෙන්නේ. කියන එක ඉතා සරලව ඔබට මතක් කරනවා. පින්වත්නි. ඒකල තව මම පුංචි විනාඩි කිහිපයක් ගන්නවා. මේ මනුස්ස ලෝකයේ පිළිබඳව පුංචි ඔබට අවබෝධයක් ලබා දෙන්නට. ඔබ මනුස්සයෙක්ද නැද්ද මම දන්නේ නැහැ. නමුත් පින්වත්නි මේ මනුස්ස රුවක් ගත්තට මනස උසස්සයි ඉන්නේ අතා අතලොක්සක්. තාම අතලොක්සක් මනස උසස්සයි ඉන්නේ. අනිත් බොහොමයක් යක්ෂ, ප්‍රේත, කුම්බාණ්ඩ ඒ වගේ අය තමයි බහුතරයක් ඉන්නේ. එයාගේ මනස මනුෂ්‍ය නෙවෙයි. එයාගේ මනස යක්ෂ. ඔබට ඒ වගේ අය දැකලා ඇති. මනස සමහර විට ප්‍රේත ඒ වගේ අය ගොඩාක් ඔබ දැකලා ඇති. මනස සමහර විට කුම්බාණ්ඩ ඒ වගේ අය ගොඩාක් ඔබට හම්බ වෙලා ඇති. පින්වත්නි මේ අතරින් මේ උත්තරීතරුණු මනුස්සයයට තමයි මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි අනිත් අයටත් පුළුවන් ශ්‍රවණය කළොත්. බැරි නෑ. බුදුරජාණන් වහන්සේ යක්ෂ නාග ගෝත්‍රිකයන් দমনය කරා කියලා කියන්නේ ඇත්තටම අපි හිතාගෙන ඉන්නේ යක්ෂ කොට්ටාසයක් නෙවෙයි. මනස යක්ෂ, ප්‍රේත මේ වගේ අය. හොඳයි පින්වත්නි, ඒ වගේම තමයි ඔබ අතර ඔබේ දෙමාපියෝ, ඔබේ සහෝදරයෝ, ඔබේ අසල්වාසීන්, ඔබේ ඥාතීන්, ඔබේ ස්වාමියා, බිරිඳ, දරුවෝ මේ හැමෝම පින්නත් මේ සත්වයා කියන කෙනා හැදිලා තියෙන්නේ මොන වගේද? ශරීරය හැදිලා තියෙනවා ආපෝ, තේජෝ, වායෝ, පඨවි වලින්. සතර මහා ධාතු වලින් මේ ශරීරය හටගෙන තියෙනවා. තේරුණාද? හිත හටගෙන තියෙනවා. ඔබ හිතේ මොනවද තියෙන්නේ? රාගය, ද්වේෂය, මෝහය. ඔබ මේ ලෝකයේ සියලු සත්‍යෝ දකින්න කවුරු විදිහටද? සියලු සත්‍යෝ දකින්න පින්නතුනේ රාග, ද්වේෂ, මෝහ විදිහට. ඔබට රාග, ද්වේෂ, මෝහ තියෙන කෙනෙක් විශ්වාස කරන්න පුළුවන්ද? බෑ පින්නතුනේ. මේ ලෝකේ ඉන්න සෑම සත්වයක්ම හිතන්නේ, කල්පනා කරන්නේ හැම මොහොතකම මොනවද මට මගේ කියන ලෝකෙට යමක් එකතු කරගන්නේ කියලායි. මමත්වයට මොනවද එකතු කරගන්නේ කියලායි හැමෝම කල්පනා කරන්නේ. එහෙනම් පින්වත්නි, එහෙම කොට්ටාසයක් සමග තමයි ඔබ මේ ජීවත් වෙන්නේ. මමත්වය ගැන හිතන කොට්ටාසයක් සමග ජීවත් වෙන්නේ. රාග, දේශ, මෝහ වලින් පිරිච්ච පිරිසක් සමග ජීවත් වෙන්නේ. ඒ අතරින් ඔබ දුර්ලභද නැද්ද කියන එක මම දන්නේ නැහැ. ඔබ දුර්ලභ නම් ඉතා ශ්‍රේෂ්ඨයි පින්වත්නි. ඒ නිසා මේ කළු මිනිස්සු ගොඩේ සුදු මිනිහෙක් වෙන්න. කළු මිනිස්සු කිව්වේ කාටද? මේ රාග, දේශ, මොහ වලට මමත්වයට බර වුණු මේ කළු මිනිස්සු ගොඩ කියලා කියවම මේ අයට. මේ අය ගොඩේ පින්වත් ඔබ සුදු මිනිස්සෙක් වෙන්න. සුදු මිනිස්සෙක් වෙයි මනස උසස් කෙනෙක් වෙන්න, මිනිස්සෙක් වෙන්න. පින්වත්නි මේ ලෝකේ කිසි සත්වයක් පින්වත්නි විශ්වාස කරන්න බෑ. කිසිම සත්වයක් විශ්වාස කරන්න බෑ. ඇයි? ඒ හිත් රාගයෙන් පිරීලා, ද්වේෂයෙන් පිරීලා, මෝහයෙන් පිරීලා. ඒ නිසා කිසිම සත්වයක් විශ්වාස කරන්න බෑ මේ ලෝකේ.
එකයි ධර්මතාවය. විශ්වාස කර හැක්කේ ඒක කොට්ටාසයක් පමණයි. ඒ මිනිස්සු විශ්වාස කරන්න පුළුවන් පින්වත්නි යම් තාක් දුරකට. මන උස්සාන හොති මේ මනස උසස්සයි විශ්වාස කරන්න පුළුවන්. ඊට වැඩි විශ්වාස කරන්න පුළුවන් පින්වත්නි සෝහන් ඵලයටපත් වුණු අය. ඊට වඩා විශ්වාස කරන්න පුළුවන් සකු르දාගාමි ඵලයටපත් වුණු අය. ඊට වඩා විශ්වාස කරන්න පුළුවන් පින්වත්නි අනාගාමි ඵලයටපත් වුණු අය. ඊටත් වඩා විශ්වාස කරන්න පුළුවන් පින්වත්නි රහතන් වහන්සේලා. එතනින් එහා පින්වත්නි මෙලොව කිසි කෙනෙක් විශ්වාස කරන්න බැරි බව හොඳට මතක තබා ගන්න. මොකද ඔවුන් තීරණ ගන්නේ ඔවුන් ලෝකෙ දිහා බලන්නේ කල්පනා කරන්නේ හැමදේම කරන්නේ පින්වත්නි මමත්ව වෙනුයි. ඔබේ කවුරු හරි කෙනෙක් නැති වුනහම අඩන්නේයි මේ මමත්වයට මට වුණු පාඩුව නිසායි අඩන්නේ තැවෙන්නේ වේදනාවටපත් වෙන්නේ. සියල්ල කරන්නේ මමත්ව වෙනුයි පින්වත්නි. සියල්ල හිතන්නේ රාගය වෙනුවෙන්, සියල්ල හිතන්නේ ද්වේෂය වෙනුවෙන්, සියල්ල හිතන්නේ මෝහය නිසා. පින්වත්නි ඒ නිසා මෙන්න මේ ලෝකයේ අභිභවයන් ඔබ සූදානම් වෙන්න. ලෝකෝත්තර වෙන්න. ලෝකෝත්තර කිව්වේ ලෝක උත්තර. මේ සම්මුති මේ ලෝකේ නොබ්බට ගියපු කෙනෙක් බවට පත් වෙන්න. ඒ කියන්නේ ඒකයි ලෝක උත්තර කියලා කියන්නේ ලෝකෝත්තර. එහෙනම් ලෝකෝත්තර කෙනෙක් බවට පත් වෙන්න පින්වත්. හොඳයි එහෙනම් මම අද කරන්න යන කටයුත්තට අවශ්‍ය පසුබිම මම දාගත්තේ මූලික පසුබිම. එහෙනම් මේ පසුබිම උදව් වේවි ඔබට සංසරින් මේ අද කරන භාවනාව සහ ධර්ම අවබෝධය මේ පැත්තට ඉස්සරහට යන්න. ඒ තුල ඉඳලා ඒ සඳහා අවශ්‍ය ඊළඟ කාරණේ මම ඔබේ හදනවා. පින්නතේ සමතය කියන්නේ කුමක්ද? සමාධිය කියන්නේ කුමක්ද? විවිධාකාර අර්ථකථන විවිධාකාර විග්‍රහයන් තියෙන පුළුවන් සමාධිය කියන්නේ මොකක්ද කියලා. මගේ අර්ථකථන විග්‍රහයක් තිබුණා. නමුත් පින්වත් මේ විසුද්ධි මාර්ගය පොඩ්ඩක් අධ්‍යයනය කරනකොට ඒකේ හොඳ ගැළපෙන වචනයක් හම්බ වුණා. පින්වත් සමාධිය කියලා කියන්නේ කුසලයේ කෙරෙහි පවතින මානසික ඒකාග්‍රතාවය. සමාධිය කියලා කියන්නේ කුසලයේ කෙරෙහි පවතින මානසික ඒකාග්‍රතාවය. මේ මොහොතේ මේ දේශනාව තුල කෙරෙහි ඔබේ මානසික ඒකාග්‍රතාවයක් පවතිනවා නම් පින්වත්නි ඒ තමයි සමාධිය. මේ මොහොතේ මේ කුසලයේ කෙරෙහි ධර්ම ශ්‍රවණයේ කෙරෙහි මානසික ඒකාග්‍රතාවයක් පවතිනවා නම් එතන ඒ සමාධිය උපදිනවා. එයි සමාධිය කුසලයේ කෙරෙහි පවතින මානසික ඒකාග්‍රතාවය. දානයක් සකස් කරද්දී ඔබේ ඒ අස්කිරීමේ චේතනාව මූලික කරගෙන පවතින මානසික ඒකාග්‍රතාවය. සීලයක් සමාදන් වෙනකොට ඒ කෙරෙහි පවතින හිත පිරිසුදු කරගන්න ඕනේ කියන මානසික ඒකාග්‍රතාවය. භාවනාවක් පඩද්දී හිත දියුණු කරගන්න ඕනි, හිත ඒකාග්‍ර කරගන්නට ඕනි, හිතේ සිහිය පිහිටවා ගන්න ඕනේ කියලා පවතින ඒකාග්‍රතාවය තමයි පින්වත්නි සමාධිය. එහෙනම් මේ මොහොතේ හරියට ධර්ම ශ්‍රවණය කරොත් එතන සමාධිය හට ගන්නවා. පින්වත්නි කුසලය කියන්නේ කුමක්ද? කුසලය කියන්නේ කුමක්ද? කුසලය කියන්නේ පින්වත්නි මමත්වයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාව. මමත්වයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාව. එහෙම නැත්නම් මමත්වයෙන් තොර ක්‍රියාව. මමත්වයෙන් පිරිච්ච අපේ හිත, රාග දේශ මොහයෙන් පිරිච්ච අපේ හිත කොහොමද මමත්වයෙන් තොර ක්‍රියාවක් කරන්නේ? පින්වත්නි අන්න එහෙනම් බලා ගන්නට මමත්වයෙන් පිරිච්ච හිතට පින්වත්නි කුසලයක් කරන්න නම් යා කරුණු කීපයක් සම්පූර්ණ කරන්නට ඕනේ. එකක් තමයි පරිපූර්ණ හරියට කුසලයක් කරන්න මමත්වය ගැන අවබෝධයක් තියෙන්නට ඕනේ. ඒ කියන්නේ මමත්වය කිව්වේ නැති කරන්න ඕනේ මොකක්ද කියලා දැනගෙන ඉන්නට ඕනි හරියට. නැති කරන්න ඕනි දේ දැනගෙන ඉන්නට ඕනි. ඇයි මම මේ කුසල කර්ම කරන්නේ? මගේ මමත්වය දුරු කරගන්න. මගේ රාග දේශ මොහ නැති කරගන්න. එහෙනම් ඒව කෙරෙහි යම් අවබෝධයක් ඒ කෙනාට තියෙන්නට ඕනි.
අපි හිතමු මේ සාමාන්‍ය පුද්ගලයා දැන් කුසලයක් කරන්න යනවා. පින්වත්නි ඒ කෙනාට අඩුම ගානේ චේතනාවක්වත් ඕනේ, සිතුවිල්ලක්වත් ඕනේ. මගේ ලෝභය, මගේ ද්වේෂය, මගේ මෝහය මේවත් මමත්වයේ කරුණු තමයි. මගේ මමත්වය දුරු කරගන්නට ඕනේ කියලා. අඩුම ගානේ චේතනාව පහළ කරගෙන චේතනාව වෙනුවෙන්වත් පින්වත්නි යම් ක්‍රියාවක් කරන්න පුළුවන් නම් චේතනාව මූලික කරගෙන යම් ක්‍රියාවක් කරන්න පුළුවන් නම් අඩුම ගානේ එතන යම් ආකාරයෙන් හරි කුසලයක් සිද්ධ වෙනවා. එහෙනම් මමත්වයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවන් ඔබට මොනතරම් කරන්න පුළුවන්ද පින්නත් ඒ සියල්ල කුසලයන් බවට පත් වෙනවා. ඔබ කරන ක්‍රියාවන් වලින් මමත්වය පෝෂණය වෙනවා නම් මමත්වය වර්ධනය වෙනවා නම් රාග දේශ මොහ එකතු වෙනවා නම් පින්වත්නි එතන අකුසලයක් තමයි හැදෙන්නේ. ඉතින් ඒ ගැන මම දැන් දීර්ඝව පැහැදිලි කරන්න යන්නේ නැහැ. මට අද කාර්යයට අද කටයුත්තට පසුබිම සකස් කරගන්න ඔබේ හිත සකස් කරගන්න වැඩපිළිවෙල මම මේ මොහොතේ කරන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ එක්තරා ගාථාවක් දේශනා කළා තියෙනවා. අනිච්චා වත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරෝචಂತಿ තේසනං උපසමෝසුකෝ කියලා. අනිච්චයි වෙනස් වෙනවා අනිච්චයි මේ වත අනිච්චා වත අනිත්‍යයි සංඛාර අනිත්‍යයි අනිච්චා වත සංඛාර කියලා කියන්නේ සිතුවිලි වතත් අනිත්‍ය වෙනවා සංඛාරත් අනිත්‍ය වෙනවා අනිච්චා වත සංඛාර උපාද වය ධම්මිනෝ උපදින සෙනෙම්ම උපදින මොහොතේ ඒ උපදිනවා නැති වෙනවා උපාද වය ධම්මිනෝ උපදිනවා ඒ වගේම නැති වෙනවා තුන්වෙනිව කියනවා උපජ්ජිත්වා නිරුච්ඡanti උපදින ෂණේම නිරුද්ධ වෙලා යනවා උපජ්ජිත්වා නිරුච්ඡanti තේසානන උපසමෝසුක පින්නත් මේ අනිච්චවත සංකාරයි උපාද වය ධම්මිනෝයි උපදින සෙනෙම් මේ මොහොත පාසා වෙනස් වෙනවා කියන කාරණයයි පින්වත්නි යම් කිසි කෙනෙක් අවබෝධ කරගත්තේද ඒ කෙනා පින්වත්නි සමවත් වූ සුවයෙන් කල්ගත කරනවා පින්වත්නි. එහෙනම් පින්වත්නි අද මම උත්සාහ කරන්නේ ඔබට අනිත්‍ය ධර්මය අවබෝධ කරවන්න. මේ අනිත්‍ය අද දේශනා කරන ධර්මයේ ඇත්තටම මම කලින් වැඩසටහනේදී අනිත්‍ය ගැන දේශනාවක් කරා. ඒ දේශනාව ශ්‍රවණය කරපු නැති ඒ දේශනාව මේ විදා වැඩසටහනට හිටියේ නැති හෝ ඒ දේශනාව පසුව හරි ශ්‍රවණය කරපු නැති අයට පින්වත්නි අද භාවනාව මේ කරන දේ ටිකක් පැටලිලි සහගත අවුල් සහගත වේවි. ඒක නිසා මම ඔබෙන් ඉල්ලා සිටිනවා මම කලින් තුනුරුවන් පිළිබඳව කලින්ම දේශනාවක් දාලා තියෙනවා. තුනුරුවන් සම්බන්ධව එහෙම කතා කරලා ඒ තමයි අනිත්‍ය ගැන කතා කරේ. ඒ දේශනාව ශ්‍රවණය කරපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන් මේක ශ්‍රවණය කරලා ඉන්නට ඕනි. කරලා තිබිය යුතුයි. අද මේ භාවනාව සහ මෙහි ඊළඟ පියවරට අපිට ගමන් කරන්න. ඒ නිසා එයට යම් අඩුපාඩුවක් සිද්ධ වුණොත් නොගැලපෙන තැනක් දැනුනොත් ගැටලු සහගත තැනක් දැනුනොත් ඔබ හිතන්නේ ඒකට හේතුව කලින් දේශනාවේ අඩුව කලින් දේශනාව ශ්‍රවණය කළා නැති නිසායි අද ඔබට අපහසුතාවය සිද්ධ වෙන්නේ. හොඳයි පින්වත්නි. එහෙනම් ඔබ හැමෝම අද ඔබට ටිකක් වෙනස් විදිහේ විදර්ශනා භාවනාවක් මම කරන්නේ. ඒක ඔබ කලින් දැන් දන්නා විදිහේ භාවනාවක් නොවෙන්නත් පුළුවන්. පින්නත් ඔබ මේ මොහොතේ හොඳට සිහි පිහිටවාගෙන ඔබ කය හොඳට පහසු ආකාරයෙන් කැමති ආකාරයට තියාගෙන හොඳට ඇස් දෙක පියාගෙන මනස සැහැල්ලුවටපත් කරගෙන හරියට ඇස් දෙක පියාගෙන ඔබ කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා ඔබේ හිත දිහා බලනවා වගේ ඔබට Taman දිහාම බලා ගන්න තියෙන්නේ. Taman දිහාම බලාගෙන මම මේ කතා කරන දේවල් ඇත්තද බොරුද මම මේ කතා කරන දේවල් ඔබ තුල තියෙනවද කියන එක බලන්න. මම මේ කතා කරන දේවල් ඇත්තද බොරුද ඒව ඔබ තුල තියෙනවද? තියෙනවා නම් ඒ විදිහට පින්වත්ටි බලන්න.
එහෙම බැලුවොත් ඒක තමයි පින්වත්නි අද භාවනාවේ ඔබට ලැබෙන ප්‍රතිඵලය. පින්වත්නි දැන් ඔබ මම අදාළ භාවනා කටයුතු පටන් ගන්නවා. පින්වත්නි දැන් ඔබ දිහා බලන්න පටන් ගන්නද බලාගෙන ඉන්න. ඇස් දෙක පියාගෙන නිහඬව ඉන්න. මම ඔබට පළමුව කියනවා අනිත්‍ය කියලා දෙයක් මේ ලෝකේ නැහැ කියන දේ. ඔබ අනිත්‍ය කියලා දැන සිටින සියල්ලම පින්වත්නි බොරුවක්. අනිත්‍ය කියලා එකක් නැහැ. අනිත්‍ය කියලා වචනයක්ද නැහැ. අනිත්‍ය කියලා ධර්මතාවයක්ද නැහැ. අනිත්‍ය කියලා කිසිම දෙයක් නැහැ. එහෙනම් මේ ඔබේ ඔළුවේ මේ අනිත්‍යයි කියලා දාගෙන හිටපු කාරණේ අතහැරලා දාන්න. අතහැරලා දාලා කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් විදියට හිස් පුද්ගලයෙක් විදියට Taman දෙස බලන්න. ඔබ මේ ලෝකේ ඉපදුණු කෙනාද මේ මොහොතේ උතන ඉන්නේ? ඉපදුණු කෙනාද උතන ඉන්නේ? ඉපදුණු කෙනා නෙවෙයි පින්වත්. ඉපදුණු කෙනා නෙවෙයි. එයන් නෙවෙයිමද ඉන්නේ? එයන් නෙවෙයිමත් නෙවෙයි. එහෙනම් ඉපදුණු කෙනා වෙනස් වෙමින් හරියට ගඟේ තියෙන ගලක් වතුර පහළට ගලාගෙන ගිහිල්ලා මේ ගල රෝල් වෙලා මේ ගලේ හැඩය වෙනස් වුණා වගේ මේ ගලේ වර්ණය වෙනස් වුණා වගේ ගල තියෙන තැන වෙනස් වුණා වගේ පින්වත්නි ඉපදුණු ඔබත් මොකද උනේ වෙනස් වීම වලට භාජනය වෙලා පින්වත්නි ඔබ අද යම් තැනකට තල්ලු වෙලා ඇවිල්ලා ඉන්නවා. එහෙම නෙවෙයිද බලන්න. මං කිව්වා මම කියනවා අහන්න එපා බලන්න කියලා. ඉපදුණු ඔබ ඔතෙන්ට ආවේ මහා වෙනස් වීම ගොඩක හේතුඵලයක් නිසා නෙවෙයිද බලන්න. මම නැවතත් කියනවා. ඉපදුණු ඔබ ඔය දැන් ඔය මොහොතේ ඔබ වාඩි වෙලා ඉන්න තැනට ආවේ ඔය භාවනා කරන ඔය මොහොතට ආවේ භාවනා කරන්න සිතක් පහළ වුණේ ධර්මය ශ්‍රවණය කරන්න ඕන කියලා සිතක් පහළ වුණේ ඔය ඔතෙන්ට ආවේ මහා වෙනස් වීම ගණනාවක හේතුඵලයක් නිසා නෙවෙයිද කියලා බලන්න. නැවත බලන්න. භාවනා යෝගී වමු කරන්න. ඔබට කියන්න. ඔව්. ඒ සත්‍යයක්. මම මේ මොහොතේ මේ භාවනා කරන මේ මොහොතට ආවේ. මේ මොහොතේ මං ඉපදුණු සැරේ සිට මේ මොහොත දක්වා අනන්ත ප්‍රමාණ වූ මහා වෙනස් වීම ගණනාවකට මා භාජන වෙලා මා මේ මොහොතට පැමිණියා. මන් මේ කාරණේ තව දික් කරනවා. ඔබ ඔය භාවනා කර ඔය මොහොතට එන්න භාවනා කරන හිතක් පහළ වෙන්න මේ පරමාර්ථ ධර්මයේ ශ්‍රවණය කිරීමේ සිතක් පහළ වෙන්න ධර්මය අවබෝධ කරගන්න ඕනේ සසරින් ඈතර වෙන්න ඕනේ කියලා සිතක් පහළ වෙන්න මනුෂ්‍ය උප්පත්තියක් ලබා ගන්නට ඔබ මේ සසර මොනතරම් වෙනස් වීම ගණනාවකට භාජනය වෙන්නද මොනතරම් තිරිසන් ලෝකේ ඉන්නට ඇත්ද මොනතරම් සතර අපායේ ඉන්නට ඇත්ද මොනතරම් සතෙක් වෙලා ජීවිතේ පූජා කරන්නද ඇත්ද මහා වෙනස් වීම ගණනාවකට භාජනය වෙලා තමයි පින්වත්නි ඔබ මිනිස්සෙක් තැනටපත් උනේ. එහෙනම් ඔබ ඔය ඉන්න තැනට ගෙනාවේ කවුද? ඔය ඉන්න තැනට ගෙනාවේ කවුද? වෙනස් වීම අනිත්‍ය. ඔබ ඔතනින් එහාට රැගෙන යන්නේත් කවුද? ඒත් අනිත්‍යමයි. කොහොමද අනිත්‍ය වෙන්නේ?
හිත නිට්ටයභාවයේ හදනවා. සිතේ සිතුවිලි පහළ වෙන්නේ අනිත්‍යයි කියලා හිතාගෙන නෙවෙයි පින්වත්නි, නිට්ටයයි කියලා හිතාගෙන. ඒකයි කෙනෙක් මරුණාම දුක් වෙන්නේ. ඒකයි ප්‍රිය කෙනෙක් අයින් වෙලා ගියොත් එහෙම ප්‍රිය විපයෝගෝ දුක්ඛෝ, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් වෙන්නේ ඒකයි. මිනිස්සු විශ්වාස කරනවා මෙතන විශ්වාසය කැඩිලා ගියපුවම දුකක් ඇති වෙනවා. එහෙනම් පින්නදී හිත හැම වෙලෙම මේ හිත තුල ලෝකය තනන්නේ නිට්ටයයි සුඛයි ආත්මයි විදිහට. ඇයි හිත මේ නිට්ටයයි සුඛයි ආත්මයි විදිහට හිත තුල ලෝකය තනන්නේ? ඒ පින්නත්නි, ඒ ඔබේ මෝහය නිසා. බලන්න මම මේ කියන දේවල් ඔබේ මෝහය නිසා හිත තනනවා නිට්ටය විදිහට, සුඛ විදිහට, ආත්ම විදිහට. ඔබේ හිතට දැනෙනවද මොහොතක් පාසා ඔබ වෙනස් වෙනවා කියලා? ඔබට දැනෙනවද සාමාන්‍ය ජීවිතය තුළ මේ සිතුවිල්ලක් ඇති වෙනව නැති වෙනවා, මගේ හිත තුළ කිසිදු පැවැත්මක් හටගන්නේ නැහැ කියන එක දැනෙනවද හිතට? දැනෙන්නේ නැහැ පින්වත්නි. ඔබ ලෞකික ජීවිතයේ ඉඳලා මේ භාවනාවක් කරන්නේ මේක දැක ගන්න. ලෞකික ජීවිතයේ ඉඳලා ඔබ සතුටු වෙනවා. සතුටු වෙනකොට මොකද්ද ඔබ තුළ පහළ වුනේ? සිතක් පහළ වුණා. සතුටු වෙනකොට සතුට සිතක් පහළ වුණා. මේ සිත කොච්චර වෙලා පවතීද? කියන්නත් බැරි කුඩා කාලයක් තමයි පවතින්නේ පින්වත්. ඒ සිත නැතුව යනවා. ඔබ මේට පැයකට කලින් විඳ සතුටක් හෝ දුකක් හෝ වේදනාවක් දැන් තියෙනවද? නැහැනේ පින්වත්නි. ඔබේ ජීවිතේ ඔබ මොන තරම් සතුටු වෙලා ඇද්ද? සතුටු වුණ තැන් මොන තරම් ඇද්ද? ඒ සතුටු වල දැන් තියෙනවද? නැහැ පින්වත්නි. ඔබේ ජීවිතේ මොන තරම් ඔබ දුක් වෙලා ඇද්ද? ඒ දුක් දැන් තියෙනවද? ඒ දුකුත් නැහැ පින්වත්නි. ඒ සතුටුත් නැහැ, දුකුත් නැහැ. ඇයි? සතුටු නැති හිතක්, ඒ හිත හටගත් තැනම නැති වෙලා ගියා. දුක්ුනේත් හිතක්, ඒ හිතත් හටගත් තැනම නැති වෙලා ගියා. එහෙනම් හිත පවතින්නේ නැහැ. හිත පවතින්නේ නැහැ. හිත පවතින්නේ නැති මේ හිතක් එක්ක අපි දීඝ කනවා. එහෙම නෙවෙයිද බලන්න? දීඝ කනවා කියලා කියන්නේ විවාහ කටයුත්තක් කරගෙන යනවා. මේ හිතට මේ විවාහය අරන් යන්න ඕන නිසා හිත කියනවා නෑ පවතිනවා කියලා කියනවා. හැබැයි යම් කිසි කෙනෙක්ගේ ප්‍රඥාව පහළ වෙලා යා දැක්කොත් මම කොච්චර සතුටු වුණත්, මම කොච්චර වින්දනය කරත්, මම කොච්චර වේදනාව වින්දත් මේ හැම එකක්ම පින්වත්නි සිතුවිල්ලක් ආකාරයෙන් පහළ වෙන්නේ. පහළ වුණු සිතුවිල්ල, පහළ වුණු සිත ඒ මොහොතේම නැති වෙලා යනවනේ. මට සතුටු වෙන්න පුළුවන්. බෑනේ, සිතුවිල්ල ඇති වුණු සෙරීම නැති වෙලා යනවනේ. මට දුක් වෙන්න පුළුවන්ද? බෑනේ, ඒ සිතුවිල්ල ඇති වුණු සෙරීම නැති වෙලා යනවනේ. මට වේදනාවටපත් වෙන්න පුළුවන්ද? බෑනේ, ඒ සිතුවිල්ලත් ඇති වුණු සෙරීම නැති වෙලා යනවනේ. අතීතයේ වුණු සතුටු වේදනා දුක් කඳුළු කිසිවක් මේ මොහොතේ ඔබ තුල නැහැ. මේ මොහොතේ තියෙන්නේ අලුතෙන් වපුරගත්තු දේවල්. ඒවත් කාලයත් එක්ක අනිත්‍ය වෙලා යනවා පින්වත්. කිසිවක් පවතින්නේ නැහැ. එහෙනම් හිත පවතින්නේ නැහැ. එහෙනම් මේ නොපවතින හිත දිහා බලන්න. ඇයි මම ඔබට අනිත්‍ය කියන වචනේ තතහරින්න කිව්වේ? මම ඔබට කියනවා ඔබ අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න. ඔබට අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න පුළුවන්ද? කියනකොටම ඒ මොහොතේ හටගත්තා වූ සිතුවිල්ල ඇති වෙලා නැති වෙලා ඉවරයිනේ. නියන්න කියන්නේ යද්දී ඒ සිත ඇති වෙලා නැති වෙනකොට ඔබට අනිත්‍ය මෙනෙහි කරන්න පුළුවන්ද?
ඊට වඩා වැඩි වේගයකින් මේ සිත ඇති වෙලා නැති වෙනවනේ. එහෙනම් මොකද කරන්න ඕනේ? අනිත්‍ය මෙනෙහි කරන්න යන්න එපා. අනිත්‍ය මෙනෙහි කරනවා කියලා කියන්නේ මහා බොරුවක්, මුලාවක්, මිත්‍යාවක්. ඇයි මෙනෙහි කරන්න බෑ ඊට වඩා වේගෙන් මගේ හිත වෙනස් වෙනවා දෙයියනේ. එහෙනම් මොකද කරන්න ඕනේ? සතින් උපට්ඨපෙත්වා සතිය උපද්දවාගෙන තමන් දිහා බලාගෙන ඉන්න. තමන් දිහා බලාගෙන ඉන්නකොට තමන්ට තේරෙනවා මේ හිතට පවතින්න බෑ. තව ටිකක් ගැඹුරට යද්දි තමන්ට තේරෙනවා සිතුවිලි ඇති වෙන ශරණයෙම නැති වෙලා යනවා. උපපජ්ජිත්වා නිරුච්ඡන්ති ඉපදුණු ශරණයෙම නිරුද්ධ වෙලා යනවා. ඉපදුණු ශරණයෙම නිරුද්ධ වෙලා යනවා. හිතට බෑ මම මගේ කියලා ලෝකයක් තනන්ට. ඇයි තනු ශරණෙම මේ ලෝකයේ පාද වය ධම්මිනෝ තනු ශරණෙම මේ ලෝකයේ පින්වත්නි අතහැරෙනවා, ගිලිහිලා යනවා. මේ ලෝකයේ ගිලිහිලා යනවා, අතහැරලා යනවා පින්වත්නි. තමන්ගේ ලෝකේ තනා ගන්න දෙන්න බෑ. ගඟක් ගලන දිහා බලාගෙන ඉන්නවා ඔබ. මම ඔබෙන් අහනවා ගඟ මොහොතක්වත් පවතින්නේ නෑ නේද? ගඟ වේගෙන් වෙනස් වෙනව නේද කියලා මම ඔබෙන් අහනවා. පින්වත්නි ඔබට කියන්න පුළුවන් ගඟට වඩා වේගෙන් ගඟ දිහා බලාගෙන ඉන්න මගේ හිත වෙනස් වෙනවා. මට ගඟ දිහා බලාගෙන ඉන්නට බෑ. ඊට වඩා වේගෙන් මගේ සිත වෙනස් වෙනවා කියලා ඔබට කියන්න පුළුවන් වුණොත් ඔබට තේරුණොත් පින්වත්නි ඔබට අනිත්‍ය ධර්මය අවබෝධ වෙලා. ඔබට අනිත්‍ය ධර්මය වැටහිලා. පින්වත්නි තව දුරටත් ඔබේ හිත දිහා බලාගෙන ඔබ දිහා බලන්න. මේ වචනයක් කියන ශරීරම වචනේ නිරුද්ධ වෙනවා. හුලම් පාරක් කාපු හුලම් පාර පවතින්නේ නැහැ, පිටව යනවා. මං කියලා හිතන සිත පවතින්නේ නැහැ, නැති වෙලා යනවා. මට මොහොතක්වත් පවතින්න බෑ. මම වෙනස් වෙලා යනවා. මට මේ ලෝකෙ මොහොතක්වත් ජීවත් වෙන්න බෑ. මම වෙනස් වෙලා යනවා. හොඳට තමන්ගේ හිත දිහා බලාගෙන හිතින් ඔබ කල්පනා කරන්න මට මොහොතක්වත් පවතින්න බෑ කියන දේ සිතින් කල්පනා කරන්න. මට මොහොතක්වත් පවතින්න බෑ. මට මොහොතක්වත් පවතින්න බෑ කියන කාරණේ කල්පනා කරන්න. හිතින් මෙනෙහි කරන්න. මට මොහොතක්වත් පවතින්න බෑ කියලා. මට මොහොතක්වත් පවතින්න බෑ කියන කාරණේ ඔබ හිතින් මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කරනකොට ඔබේ හිත කැඩිලා අර ඉටිකන්දම දිය වෙලා යනවා වගේ හිත දිය වෙලා යන්න පටන් ගනීවි. අපි හැමෝගෙම හිතවල තියෙනවා අපිම හදාගත්ත මත, අපිම හදාගත්ත හදහස්, අපිම හදාගත්ත විශ්වාසය. පින්වත්නි, ඇයි ඒවා අනිත්‍ය වෙන්නේ නැද්ද?
ඒව අනිත්‍ය කරගන්න පින්වත්. මේ ලෝකේ කිසිවකට ඇලෙන්නට එපා. කිසිවකට ඇලෙන්නට එපා. සියල්ල තිබුණු දෙනේ සියල්ල පරිශීලනය කරන්න. හැබැයි කිසිවක් අයිති කරගන්න යන්න එපා. ඇයි ඔබට කිසිවක් අයිති කරගන්නට බෑ. හොඳට අනිත්‍ය කාරණෙමින්ට ඔබට පවතින්න බෑ කියන කාරණෙමින්ට පින්වත්නි මේ සත්වයා කියන මෝහ චරිතය මේ සත්වයා කියන අය මොකද පින්වත්නි කරන්නේ මේ අනිත්‍ය මොහොතක්වත් පවතින්න බැරි මේ ලෝකයේ තුල රැඳෙන්න වෙර වීර්ය ධර්මින් සසරට කර්ම විපාකයන් රැස් කරනවා. එහෙම නෙවෙයිද බලන්න. මේ අනිත්‍ය වූ ලෝකේ මේ ඔබට මොහොතක්වත් පවතින්න බැරි මේ ලෝකේ සිතුවිලි විශ්වාස කරමින් අරමුණු විශ්වාස කරමින් දෘෂ්ටි විශ්වාස කරමින් මොහොතක් පාසා කර්ම රැස් කරනවානේ. ඒ කර්ම ගෙවන්ට භවයේ නිර්මාණය වෙනවා. පින්නත් මේක ගැඹුරු කාරණයක්. ගැඹුරු කාරණයක්. එහෙනම් පින්නත් මේ මොහොතේ ඔබේ ජීවිතය තුළ ඔබ තුළ අනිත්‍ය කියන ඥානය ස්ථාපිත කරගන්න. හරියට අනිත්‍ය කියන ඥානය චූඩා මාණික්කයක් වගේ. ඒක ඥානයක් බවට පත් කරගන්න. අනිත්‍ය ඥානය මේ මුළු ලෝකෙම අනිත්‍යද නැද්ද කියන එක ඔබට වැඩක් නෑ පින්වත්නි. ඔබේ ඇඳුම අනිත්‍යද නැද්ද? ඔබේ කය අනිත්‍ය වෙනවද නැද්ද? වැඩක් නෑ පින්වත්නි ඔබට. ඔබට මොහොතක්වත් ජීවත් වෙන්න බෑ. ඔබට මොහොතක්වත් හිතන්නවත් බෑ. හිතු ශෙනෙන්නේ සිතුවිල්ල නැති වෙලා යනවා. එහෙනම් පින්වත්නි මම ඔබට කියනවා. ඔබ හැම මොහොතකම ඉපදිනවා. ඔබ හැම මොහොතකම ඉපදෙනවා. ඔබ හැම මොහොතකම මැරෙනවා. ඔබ හැම මොහොතකම උපදිනවා. ඔබ හැම මොහොතකම මැරෙනවා පින්වත්. ඇත්තටම ඔබ ජීවත් වෙලාම නැහැ. නමුත් ඔබ ජීවත් වෙනවා කියලා දෙයක් කරලා තියෙනවා. ඒ තමයි කර්ම රැස් කිරීම. ඒ කර්ම ගෙවන්ට ඔබ සසර වාසය කරනවා. සමහර විට කුසල වෙන්න පුළුවන්, සමහර විට අකුසල වෙන්න පුළුවන්. නමුත් පින්නත් ওই බහුතරයක් අකුසල කෙවන්න ජීවත් වෙනවා. ඉතින් ජීවිතයේ සැපතක් සැනසීමක් තියෙද? නෑ පින්නත්. ඒකයි අනිත්‍ය ධර්මයේ තේරුම් ගත්ත කෙනා සමවත් සුවයෙන් කල් ගත කරනවා පින්නත්. ඇයි? ඔබට මේ ලෝකෙ පවතින මේ සියල්ල ඔබට අහිමි බව ඔබ අවබෝධ කරගත්ත කෙනෙක්. පින්නත් මේ මොහොතේ අවබෝධ කරගන්න. මේ ලෝක පවතින සියල්ල ඔබට අහිමි කියන දේ හිමි නෑ අහිමි. ඔබට අහිමි. ඔබට ඔබේ හිතද අහිමි. ඔබට ඔබේ සිතුවිලිද ඔබට අහිමි. එහෙනම් පින්නත් බාහිරය ගැන කවර කතාවද? ඔබට ඔබේ කයද අහිමි. ඔය කය ඔබට ඕන විදිහට පවත්වා ගන්න බෑ පින්නත්. මොනවා කරත් පවත්වා ගන්න බෑ. ඔබේ හිත ඔබට ඕන විදිහට පවත්වා ගන්න බෑ. ඔබේ කය ඔබට ඕන විදිහට පවත්වා ගන්න බෑ. මේ දෙකම වෙනස් වෙනවා. එහෙනම් පින්නත් ඔබේ හිතෙන් කයෙන් එළියට පැනනොත් පැනලා මේ දේවල් ඔබට ඕන විදිහට තියාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
පින්නත් මේ ලෝක විශ්වයේ කිසිවක් බෑ පින්නත්. කිසිවක් බෑ. මේ ඔබේ අනිත්‍ය කියන විඥාණයටම ගෝචර කරගන්න පින්නත් මේ මොහොතේ මේ අනිත්‍ය කියන ඥාණය ස්ථාපිත කරගන්න අනිත්‍ය කියන විඥාණය පහළ කරගන්න. මේක ඥානයක් පින්නත්. අනිත්‍ය මෙනෙහි කරන්න බෑ. අනිත්‍ය අවබෝධ කරගන්නත් බෑ. ඇයි අවබෝධ කරගන්න බෑ කියලා කියන්නේ? මෙතන අවබෝධ කරගන්න දෙයක් නැහැ පින්නත්. මේ අනිත්‍ය කියන එක ඔබ තුල ජීවමානව පවතින එකක්. මේක දැක ගන්නට අවශ්‍ය ඥාන ශක්තියයි අවශ්‍ය. එහෙනම් මේදී ඥාණයට ගෝචර කරගන්න. ඥාණයට ස්පර්ශ කරගන්න. මම වනාහි මේ විදිහට හිතන්න තමයි. මම වනාහි වෙනස් වීමක් පමණමයි. ඔබ ඉස්සරහෙන් වටිනා රත්තරන් මාලයක් මම තියෙනවා. මම ඔබට කියන හිමීට අත දිගහැරලා මේ රත්තරන් මාලේ ගන්න කියලා. මාලේ වෙනස් වෙන ප්‍රමාණය අඩුයි පින්නවා. මාලේ දිහා බලාගෙන ඉන්න හිත ඇති වෙනවා නැති වෙනවා පින්නවා. මේ ඇති වෙන නැති වෙන එක තුල අපි විශ්වාස කරනවා මේක තියෙනවා කියලා. සමහරට මාරේ අල්ලනකට ඔබ මැරිලා වැටෙන්නත් පුළුවන්. මාලේ කියන දේ පින්වත් වෙනස් වීමේ ධර්මතාවය යම් ප්‍රමාණයකට අඩුයි. ඊට වඩා පින්වත් ඔබේ ධර්මතාවය වැඩි. මේ ලෝකේ හැම භෞතික වස්තුවකටම පින්වත් යම් අර ගැරන්ටියක් වගකීම් සාතිකයක් දෙනවා. ඔබ ගිහලා වෛද්‍යවරයෙක් අහන්න. මම හෙට ජීවත් වෙයි කියලා මට වගකීම් සාතිකයක් දෙන්න පුළුවන්ද කියලා. වොරන්ටියක් දෙන්න පුළුවන්ද කියලා. කවුරුත් ඉල්ලන්නේවත් නෑ පින්නත්. ඒ තරම් විශ්වාස කරන්න බෑ. මොහොතක් පාසා විනාශ වෙනවා පින්නත්. එන හොඳට අවබෝධ කරගන්න, හොඳට ප්‍රත්‍යක්ෂ කරගන්න. මට මොහොතක්වත් පවතින්න බෑ. මට මොහොතක්වත් පවතින්න බෑ. මම මොහොතක්වත් මේ ලෝකේ පවතින්නේ නෑ. ඇති වෙමින් නැති වෙමින් වෙන දෙයක් විතරයි තියෙන්නේ. පිටින් දුක කියන්නේ තෝකමන ඔය කාසිය අනිත් පැත්තනේ. මේ මොහොතක්වත් නොපවතින ලෝකයේ තුල මොකද කරන්නේ ඔබ පෘථජන හිත? ඔබ පෘථජනද නැද්ද කියන්න මම දන්නේ නැහැ. පෘථජන හිත මොකද කරන්නේ? අර මුහුදු වෙල්ලේ මේ මාලිගා තනනවා. ඔය මාලිගාව තියෙයිද? නෑ. ඉතින් ඒක කාසිය අනිත් පැත්තෙම දුක වෙන්නවත්. සියලු සත්‍යෝ දුකටපත් වෙලා. ඇයි මේ මොහොතක්වත් මේ සිත පවතින්නේ නැහැ කියන කාරණේ අවබෝධ වෙලානේ. මොහොතක්වත් පවතින්නේ නැහැ කියන කාරණේ අවබෝධකමක් නැති නිසා මොකද පින්වත් ගිහිල්ලා මුහුදු වෙරළේ මාලිගා හදනවා. හදාගෙන යද්දී රැල්ලක් එනවා රැල්ලට වැටෙනවා. ආපහු හදනවා එන්න රැල්ලෙන් කැඩිලා යනවා. පිටින් සියලු සත්‍යෝ මේ මුහුදු වෙරළේ මාලිගා තනනවා. දැන් මේක ඇහෙනකොට ඔබට හිතෙන්න පුළුවන් අපිට ඒතකොට මේ සම්මුති ජීවිතේ ජීවත් වෙන්න බැරි වෙයිද කියන දේ. පින්නත්නි දැන් මේක හිතන්න එපා. දැන් ඔබ ගැඹුරින් මේ දේ තේරුම් ගන්න. ගැඹුරින් මේ දේ තේරුම් ගන්න ඥාණයම මේ දේ අවබෝධ කරගන්න. මෙදුම් පිළිවෙතින් ජීවත් වෙන්න. මෙදුම් පිළිවෙත. හැබැයි තේරුම් ගන්න වෙලාවට ඒකට බාධා දාගන්න එපා. තව ගැඹුරට අරන් යන්න පින්නත් නෑ තව මේට වැඩි මෙහි සත්‍යයක් තියෙනවා මේ තුල මේටත් වැඩි ගැඹුරු දර්ශනයක් තියෙනවා මේ තුල මේටත් වඩා දෙයක් තියෙනවා කියලා පින්නත් ඔබේ ඥානය අවදි කරගන්න පින්නත් හිත කියන්නේ වේගයක් හිතේ වේගය සමානයි පෘථිවිය කැරකෙන වේගය පින්නත් පෘථිවිය භ්‍රමණීය වෙන වේගයට හිතේ වේගය සමානයි කියලා මම හිතනවා. ඒක මගේ අවබෝධයක්. ඒක කොයිවත් සඳහන් වෙලා නැහැ.
පෘථිවියේ කරගෙන වේගයේ හිතේ වේගයේ මම සමාන දෙස දකින්නවා පින්නත්. මේ වේගය තුල මොනතරම් පින්නත් වේගය කියන එක නියත නැහැනේ. වේගය කියන එක තුල වෙනස් වීම ගණනාවක් තියෙන්නේ. වෙනස් වීම ගණනාවක් තුල පින්නත්නි අපිට නොපෙනෙන නිසා නියතයක් විදිහට පෙනෙනවා. මේ මොහොතේ ඔබ ඉන්න තැන බල්බ් එකක් දැල්වලා තියෙනවා නම් පින්නත්. ඔය බල්බ් එක නිවි නිවි පත්තු වෙනවා. ඔබට පෙනෙන්නේ නැහැ. ඇයි? ඔබේ ඇහැට පින්නත්නි පෙනෙන පරාසයක් තියෙනවා. විද්‍යාව දන්න අය දන්නවා. ඇසේ මේ ඇසට පෙනෙන වේගයට අනුව බල්බ් එක දැල්විලා වගේ පේනවා. නමුත් ඇසට මේ පෙනෙන වේගය වැඩි වුණොත් ප්‍රබල වැඩි වුණොත් පින්නත්නි බල්බ් එක නිවි නිවි පත්තු වෙනවා පෙනෙන්න පටන් ගන්නවා පින්නත්. ඒ වගේ මේ තුල අනිත්‍ය ධර්මය අවබෝධ වෙන්න යද්දි පින්නත්නි අනිත්‍ය ධර්මයේ ඉහළට වඩාගෙන යද්දි පින්නත්නි ඔබට උදය වය ඥාණය හම්බ වෙනවා. මොකද්ද මේ උදය වය කියලා කියන්නේ? ඔබට මේ ලෝකයේම පින්නත්නි වේගයක් පින්නත්නි. මේ වේගය තුල මේ මුළු ලෝකෙම වේගින් නැති වෙනවා කියලා දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ පෘථිවියේ කරකැන භ්‍රමණ වේගය ඔබට දැනෙන්න පටන් ගන්නවා. කම්පන වේගය දැනෙන්න පටන් ගන්නවා. පින්නත්නි මේ ලෝකෙ මේ වේගය දැනෙන්න පටන් ගන්න උදේ වයි ඥානෙට මේවා පින්නත්නි ඔබට පහල කරගන්න තමයි තියෙන්නේ. වෙන කාටවත් පහල කරගන්න නෙවෙයි මේවා පහල කරගන්න පුළුවන්. එහෙනම් Taman තුල මේ ඇති වෙන නැති වෙන දේ දකින්න පටන් ගත්තොත් මෙනෙහි කරනව නෙවෙයි මෙනෙහි කරන්න දෙයක් නැහැ මෙතන. බලන්න තියෙන දකින්න තියෙන. ඇති වෙන නැති වෙන එක දකින්න පටන් ගන්නකොට මොකද වෙන්නේ? එතන උදය වය ඥානය හට ගන්නවා. උදේ වය ඥානය තුල පින්නවත් මේ ලෝකේ වේගයක් කියන එක අහු වෙනවා. හිත කියන්නේ වේගයක් කියන දේ. හිත කියන්නේ ශක්තියගේ වේගයක් කියන දේ අහු වෙනවා. මේ හිත තුල මේ වේගය තුල කිසිවක් රඳවන්න බෑ. නොපවති කිසිවක්. පින්වත්නි සද්ධාවද පිරිහෙනවා. කුසලයේද පිරිහෙනවා අකුසලයේද පිරිහෙනවා පින්වත්නි. මෙලොව කිසිවක් පවතින්නේ නැහැ. පිටත් මම මේක තව ගැඹුරට අරගෙන යනවා. අනිත්‍ය කියන එක මම දැන් ගෙනාවා උදේවයි ඥාණයට. ඔබට මේවා යන්න පුළුවන් වෙන්න පුළුවන් බැරි වෙන්න පුළුවන්. නමුත් පින්වත්නි මේ දේ ඔබ දැනගෙන සිටීම ප්‍රමාණවත්. කවදා හරි දවසක සසරක මේ දේ වඩන්න පටන් ගත්තාම ඔබ අද ශ්‍රවණය කරලා අද ඔබ කරලා තිබ්බොත් බැරි වෙන්න හරි දැනගෙන තිබුණොත් හරි ඒක කරන්න උත්සාහගෙන හරි තිබුණොත් පින්වත්නි කවදා හරි මේ දේ ඔබට වඩන්න හේතුවක් සකස් වෙනවා හේතුඵලයක් නිර්මාණය වෙනවා. අන්න අනිත්‍ය ධර්මයේ බලාගෙන යනකොට පින්වත්නි මොකද වුනේ? හිත කියන්නේ වේගයක් මහා වේගයක් කියන එක අහු වෙනවා. වේගය කියන්නේ මේ මොහොතක්වත් නොපවතී පවතිනා වූ විශාල වේගයක්. ඒක ගෝචර වන්නේ මොකට? උදේවයි ඥාණයට. උදේවයි ඥාණයෙන් පින්වත්නි මේ වේගය දකින්නවා. දැන් සතියෙන් තමයි ඉස්සල්ලා පින්නති දැන් ඔබ මේ මොහොතේ සතියෙන් මේ ඇති වෙනව නැති වෙනව වෙනස් වීම දකින්නවනේ. මේ සතිය තමයි පින්නොත්නි අනිත්‍ය ඥානීය බවට පත් වෙන්නේ. අනිත්‍ය ඥානීය තමයි පින්නොත්නි උදේවයි ඥානීය බවට පත් වෙන්නේ. ඒ සතිය තමයි දැන් උදේවයි ඥානීය බවට පත් වෙලා තියෙන්නේ. උදේවයි ඥානීයට දැන් දැනෙන මහා වේගයක් මේක විදුලිය ගමන් කරනවා වගේ. ඊටත් වඩා වේගවත්. හිත මොහොතක්වත් පවතින්නේ නැහැ. මේක වේගයක්, ශක්තික දම්බයක් කියන එක දැනෙනවා. තවදුරටත් බලාගෙන ඉන්නවනම් මොකද වෙන්නේ? මේ උදේවයි ඥානෙ පින්නත් මේ විශ්වයේ පවතින වේගවත්ම ශක්තිය වේගය අභිභව යනවා. මොකද මේ වේගය අභිභව යන හිත කියන්නේ වේගයක් කියමුකෝ. හිත කියන්නේ හිත 100ක වේගයෙන් යනවා කියලා. මේ වේගයේ හිතේ 100 ඉස්සර බලන්න හිත අපිට හිත එකක් විදිහට පේනවා, හිත දෙකක් විදිහට පේනවා, හිත තුනක් විදිහට පේනවා, හිත කෑලි 3ක් ඇති වෙලා නැති වෙනවා පේනවා. හිත කෑලි 10ක් ඇති වෙලා නැති වෙනවා පේනවා. හිත
චිත්තක්ෂණ දසදහස් ගණක් ඇති වෙලා නැති වෙනව දකින්නවා. මුළු හිතම ඇති වෙලා නැති වෙනව දකින්නවා. හිතේ හට ගන්නා සෑම චිත්තක්ෂණයක්ම සිතුවිල්ලම ඇති වෙනව නැති වෙනව දකින්නවා. දැක්කම මොකද වෙන්නේ පින්වත්නි? හිත අභිභවා පින්වත්නි මේ ඥානය වැඩෙනවා. හිත අභිභවා ඥානය වැඩුණාම ඒකට කියනවා මොකද්ද? හිත අභිභවා උදේවයි ඥානය අභිභවා සිහිය අභිභවා අනිත්‍ය ඥානය අභිභවා විශ්යල්ල අභිභවා හිත වැඩුණාට පස්සේ පින්වත්නි දැන් හිත පරාජයටපත් වෙලා. නමුත් ඥානයක් තියෙනවා. ඒ තමයි ඒ ඥානයට කියන පින්වත්නි බුද්ධ කියලා කියනවා. බුද්ධ කියන ඥානය පින්වත්නි හිත තුළ පහළ වෙනවා. බුද්ධ කියන ඥානය කොහොමද? සියලු වෙනස් වීම කියන්නේ සියලු ඇති වී නැති වී සියලු ඇති වෙන නැති වෙන දේවල් සියලු ඇතිවීම නැතිවීම අභිභවා වැඩුණු ශක්තියක් පින්වත්නි. සියලු අභිභවා වැඩුණු ශක්තිය. බුද්ධ කියන ඥානයේ පින්වත්නි අනිත්‍ය කියන මේ ඇති වෙන නැති වෙන ෂණයක් අල්ල උඩට අරන් පින්වත්නි බෝලයක් වගේ පෙරලා බලන්න පුළුවන් පින්වත්නි. බෝලයක් වගේ පෙරලා බලන්න. කොහොමද එහෙම වෙන්නේ? හිතේ අනිත්‍ය වේගය පින්වත්නි අපි කියමු 1000ක් තිබ්බනම් බුද්ධ කියන ශක්තිය අනිත්‍ය වේගය පින්වත්නි දසදහසක් බවට පත් වෙනවා. මේ දසදහස උඩ 1000 තියන්න පුළුවන් පින්වත්නි. මේක ගණිතය දන්න විද්‍යාව දන්න අයට මේක හොඳටම තේරෙනවා. සාපේක්ෂතාවයක් තමයි මේක පැහැදිලි කරන්න මම පාවිච්චි කරේ. ගණිතය සහ ඒ විද්‍යාව දන්නවනම් මේ තර්කයක් නෙමෙයි මෙතන තියෙන ධර්මයේ විග්‍රහ කරපු විදිහ මේ කාරණේ තියෙන ඇත්තම වෙන්නේ මේ දේ පින්නත්. බුද්ධ කියන ඥානය හැදෙන්නේ උදේවයි ඥානය හැදෙන්නේ අනිත්‍ය ඥාන බවට පත් වෙන පින්නත් හිතේ වේගයට සාපේක්ෂව බුද්ධිය පහළ වීමෙන් හිත අභිභව යනවා. දැන් මෙයාට මොකද හිතේ බුද්ධ කියන එක වඩුණාට පස්සේ සිතුවිල්ලක් හට ගන්නකොටම පෙනිලා ඉවරයි සිතුවිල්ල හට ගන්නවා. අපිට එහෙමද දැන්? සිතුවිල්ලක් ඇවිල්ලා වේදනා දීලා දුක දීලා කරදර දීලා වද දීලා සෑහෙන වෙලා ගිහලා සිතුවිල්ලක් නැති වෙලා ගොඩක් දවස් ගියාට පස්සේ තමයි තේරෙන්නේ අනේ මේ සිතුවිල්ලන්නේ මේක ඇති වෙලා නැති උනේ සිතුවිල්ලන්නේ කියලා හිතනවා. නමුත් මේ හිත කියන එක පරිණතව මේ හිතේ වෙනස් වීමට සාපේක්ෂව හිත වැඩුණු කෙනාගේ එහෙම නැත්නම් හිතට සාපේක්ෂව බුද්ධිය වැඩුණු කෙනාට කොහමද සිතුවිල්ලක් හටගන්නත් කලින් පින්නත් මෙයාට දැනෙනවා මේක වෙන්න යන්නේ කියලා. හිත කියන්නේ පින්නත් මහා පරිණතේ බවට පත් වෙනවා. පින්නත් මෙතෙන්ට ගේන්නේ ඔබ කවුද? අනිත්‍ය ධර්මතාවය. මම දන්නවා මම මේ පැහැදිලි කිරීමේ මේ දේශනාව මුලදී තේරුණාට අවසානයේදී ඔබට තේරෙන්නේ මෙතන බහුතරයකට තේරෙන්න නැතුව ඇති. නමුත් පින්නත් මම මේ කතා කරපු දේ මේ දේශනා කරපු දේ සත්‍යයක් 100% සත්‍යයක් පින්නත්. මම නොකල දෙයක් පින්නත් ඔබට කවදාවත් කියන්නේ නැහැ. මම අරෙන් මේ පොත්පත් කියලා පොත්පත් වල තියෙන දේවල් ඔබට දේශනා කරන්නෙත් නැහැ පින්නත්. කාලා බීලා ඒ කාලා බීලා කියන ධර්ම හොදට ස්පර්ශ කරලා අත්මැදලා පිරිමැදලා යමක් විඳලා කරලා තමයි ඔබට දේශනා කරන්නේ. ඒ නිසා පින්නත් මේ දේ ඔබට තේරුණේ නැතත් අද ඔබ දැන ගැනීම මෙහෙම කාරණයක් තියෙනවා කියලා ඔබට අමාරුවෙන් හරි පොඩ්ඩක් හරි ඔලුවට දාගත්ත දේත් පින්නත් හේතුවක් හේතුඵලයක් බවට පත් වෙනවා පින්නත් කවදා හරි දවසක ඔබට මේ ඵලය ලබන්න. මම එදා දේශනාවේදී කිව්වා මේ අනිත්‍යයේ මීට වඩා ගැඹුරක් තියෙනවා කියලා. ඔන්න මම මේ ගැඹුර කතා කරා ඉල්ලීමුත් කියලා තිබ්බ අනිත්‍ය ගැන පැහැදිලි කරන්න කියලා. මම කිව්වා අනිත්‍ය ඥාන දක්වා තියෙනවා කියලා. ඔන්න ඒ පැහැදිලි කිරීම කරා. පින්නත් මේ දේශනාව අවසන් කරන්න මත්ෙන් ඔබට යම් කාරණයක් කියන්නට ඕන. පින්නත් ඔබට පුළුවන් වෙලාවක පින්නත් මේකේ මම දන්නේ මගේ YouTube channel එකේ ඉන්නේ සුළු පිරිසක්. ඒ වුණාට මම අවුරුදු ගණනාවක් තිස්සේ මගේ ධර්මයේ අහලා ගොඩ ගියපු අය විශාල පිරිසක් ඉන්නවා ඊට වඩා මහ විශාල ගොඩක්. ඒ අය ඉතින් කාලයක් ඉන්නවා කාලයක් අයින් වෙලා යනවා.
ඒකට මේ අනිත්‍ය කියන ධර්මයට ඒ අයපත් වෙනවනේ සද්ධාව පිරියනවා වීර්ය පිරියනවා කෙලෙස් ඒ අසට රින්ගනවා ඒ වෙනස් වීම වලට සියල්ල බාහිර වෙනවා. නමුත් පින්වත්නි මෙතනින් ඔබට මම කියනවා ඔබ මේ තියෙන YouTube එකේ හරි තියෙන ධර්ම දේශනාවල් පින්වත්නි හොඳට ඇස් දෙක පියාගෙන හොඳට සිහි පිටවගෙන Taman දෙස බලාගෙන හොඳට නිහඬ ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරන්නකො. පින්වත්නි ඒ ධර්මයේ මම දේශනා කරපු ධර්මයක් නොවි ඒ ඔබට අවබෝධ වුණු කාරණයක් බවට පත් වෙනවා පින්වත්නි ඒකාන්තයි. ඒ විදිහට ප්‍රතිඵල ලබාගත් කීප පිරිසක්ම පින්වත්නි මට හම්බුණා. ඒ පින්වත්නි හරිම නිදහස් වෙන්න කට්ටිය ඊවල ගොඩක් කරලා වැඩ අඩුයි. ඒකට ඇස් දෙක පියාගෙන පින්න භාවනාව කරන ධර්ම දේශනාවක් දාගෙන ඇස් දෙක පියාගෙන ඒ ධර්ම දේශනාව අහගන්න ගමන් පින්වත්නි භාවනා කරනවා. ඒ කියන කරුණ හොඳට බලනවා. එකම දේශනාව 5-6 වතාව හිමීට ඒ දේශ බලමින් පින්නතින. පින්නති ඒකට දන්නවා මහා පුදුමාකාර තැනකට ඒ අය ගිහිල්ලා තියෙනවා. සෝහන් නෙවෙයි පින්නති ඊට එහා ගිහිල්ලා තියෙනවා සෑහෙන දුරක්. මේ ඒකට නිරෝධය ගැන කතා කරනකොට මේ මමත්ව දුරු කරපු හැටි ගැන කතා කරනකොට ඒකට බය නැතු පුදුම විශ්වාසයෙන් කතා කරනවා. පින්නති මහා ප්‍රාතිහාරයක් වගේ. ඒ නිසා මට කියන්නේ මේ කිසිම තැනක මගේ දේශනාවල දැනුම නැහැ පින්නති. ඒ විදිහට ඔබට ශ්‍රවණය කිරීමම ඔබට ඔබේ හිතේ නිරෝධයේ පහළ වෙන නිරෝධයට හේතු වෙනවා පින්නති. ඒ නිසා පින්නති මේ නිරෝධය අල්ල ගන්න ඕනේ. මේ අනිත්‍ය කියන්නේ පින්නති නිරෝධය. හිත එක පැත්තකට කැරකි පින්නති මේ මම මගේ කියලා මේ සසර යනවා. මේ තුල පින්නති කොතන හරි තැනක ධර්මය අවබෝධ වෙලා නිරෝධය කියන්නේ මේක අනිත් පැත්තට කරගෙන පටන් ගන්නවා. හරියට මේ මට මොහොතක්වත් පවතින්න බෑ කියන දේ ඔබට අවබෝධ වෙලා ප්‍රත්‍යක්ෂ වුණොත් මොකද වෙන්නේ? ඔබේ හිත අනිත් පැත්තට කරගෙන පටන් ගන්නවා. ඔබ අය කොහේ ගියත් මොන ජාතියක ආගමක කුලයක ඉපදුනත් පින්නත් ඔබ තුල නිරෝධය වැඩ කරනවා නමයි පින්නත් මේක වළක්වන්න කාටවත් බෑ. මේක බොරුවක් කියලා හිතෙන එක පින්නත් මොනවා කරත් ඔබට හංගන්න බෑ. පින්නත් මම මට හොඳ උදාහරණයක් පොඩි කාරණයක් කියන්න හිතාන හිටපු කාරණයක් මුලදී මතක් වුණා. මගේ දැන් වැඩසටහන භාවනාව අවසන්. පින්නත් දැන් මගේ සසර හුරුව පොඩ්ඩක් මම කියන්නේ මම 4 වසරේ හරි 3 වසරේ වගේ ඉඳින්දී මට ඉස්කෝලෙන් කිව්වා ඉස්කෝලේ ප්‍රදර්ශනයක් තියෙනවා. මේ ප්‍රදර්ශනයේට මොකක් හරි ප්‍රදර්ශන භාණ්ඩයක් හදාගෙන ඉන්න කියලා කිව්වා. මම කල්පනා කරනවා මට මොකුත් හිතෙන්නේ නැහැ මේ ප්‍රදර්ශන භාණ්ඩයට හදන්න එකක් මට හිතෙන්නේම නැහැ. කරන්න දෙයක් හරියට එන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ. මෙහෙම ඉඳිදී ප්‍රදර්ශනයේ පටන් තියෙන දවසේ උදේ පාන්දර මට එකපාරට ඔළුවට එනවා පින්නත් මේ සසර කුසලයේ තමයි මොකක් හරි මට හිතෙන මේ ලෝකේ ධර්ම සතා පෙන්වන්න ඕනේ කියලා. මේ 3 වසරේ හිටපු මට 3 වසරේ 4 වසරේ මට 4 වසරේ 3 වසරේ. මොකද මම එතකොට ගියේ ගමේ ඉස්කෝලේ පොඩි කාලේ ගමේ ඉස්කෝලේ ගියේ ඉස්කෝලේ තමයි ප්‍රදර්ශනෙට මම අරන් ගියේ. ලෝකේ ධර්ම සතා පෙන්වන්න ඕනේ කියලා හිතනවා. මට අද මේ සත්ව මනුෂ්‍ය වර්ගය ගැන අද මම භාවනා කරලා අවබෝධ වෙනකොට මට මේ කාරණේ තමයි මතක් වුණේ. එදා මම පෙන්නපු ප්‍රදර්ශන භාණ්ඩය. මොකද්ද මම කරේ? කාඩ් මේ විසිල් බෝඩ් එකක් ගත්තා. බටේ වගේ රෝල් කරගත්තා. ඇලෙව්ව එක පැත්ත. උඩට වහන්න පොඩි අර කෝන් එකක් වගේ උඩ වහන්න තොප්පියක් වගේ එකක් හැදුවා. මේ කෝන් එකක් වගේ. ඒකට රවුන්ඩ් කණ්ණාඩියක් ගත්තා. අරන් ගියා ප්‍රදර්ශනෙට. මට මුකුත් එකක් හම්බුන්නේ නැහැ. මොකද මේක විනාඩි 2කින් 3කින් හදපු එකක්නේ. නමුත් පින්වත්නි එදා ඒක එතන ප්‍රඥාවන්තයෙක් හිටියනා පින්වත්නි මට අද මතක් වුණා ඒ කරපු දේ. පින්වත්නි මම ඒ විසිල් බෝඩ් එකේ ඒ මොකද සිලින්ඩරේ වගේ බීකරේ වගේ තියෙන එක ඇතුළට කණ්ණාඩිය දාලා උඩින් වහලා ගැහුවා බෝඩ් එක ලෝකේ ධර්ම සතා කියලා. ඒක තමයි ප්‍රදර්ශන බාන්නේ. ඉතින් උස්සලා බලපුවාම ඇතුළ බලපුවම කණ්ණාඩිය පේන්නේ තමන්ගේ මූණමයි. ඕක තමයි ප්‍රදර්ශන බාන්නේ හැදුවේ. මම සෑනකල් පස්සේ භාවනා මධ්‍යස්ථානයකට ඕක මතක් කළා මම කරලා තියෙනවා. ඉතින් මට මේ සත්ව වර්ගය මිනිස්සු ගැන අද භාවනා කරලා මේ සත්වයා ගැන කල්පනා කරනකොට මේ මෛත්‍රියත් එක්ක මම කල්පනා කරනකොට පින්නත් මෙන්න මේ කාරණේ මට මතක් වුණා. එදා මම ලෝකේ ධර්ම සතා පෙන්වුවා. ඇත්තට මේ මිනිස්සයා කියන්නේ ලෝකේ ධර්ම සතා තමයි. රාගයේ තියෙන හිතක් විශ්වාස කර හැකිද? දේශයේ තියෙන හිතක් විශ්වාස කර හැකිද? තනිකර මෝහයෙන් පිරලා තියෙන හිතක් විශ්වාස කර හැකිද? මමත්වයෙන් පිරලා තියෙන හිතක් විශ්වාස කර හැකිද? බෑනේ පින්නත්. එදා මේ ලෝකේ ධර්ම සතා පෙන්වුවා. මේ මිනිස්සයා කියන්නේ ලෝකේ ධර්ම සතා කියලා.